ආයුබෝවන් එක්වන්න අදත් ඇත්ත දැනගන්න ලංකාවේ අංක එකේ සමබර තොරතුරු ප්‍රකාශය ලයිව් ඇට් 8 සමගින්. අදත් ලයිව් ඇට් 8 සමගින් ඔබ හමු වන මම නිමේෂ් විජේසූරිය. මම ෆාතිමා නස්රින්. අදත් මුල්ම අවධානය ප්‍රධාන පුවත් සිරස්තල වෙතයි. පාස්කු ප්‍රහාරයට සාධාරණය ඉල්ලා කාදිනල් ලිමි ජාත්‍යන්තර අධිකරණයට යාමේ සූදානමක්. මම බලාපොරොත්තු වෙනවා අපේ නායකයෝ එහෙම දෙයක් වෙන්නට ඉඩ නොතියයි කියලා. පාර්ලිමේන්තුවට පැමිණි ජනපති. හරි අමාරුයි මේවා කියනකොට. අද මේ ජනාධිපතිතුමා ඇවිල්ලා ඉන්න නිසා මේගොල්ලෝ ඔක්කොම ලකුණු දාගන්න කතා කරනවා. අර වෙන්නේ ඔබතුමාලා සියලු දෙනාම ලකුණු දාගන්න බලනවා වගේ. කොවිඩ් මරණ භූමදානයට අවසර දීම පිළිබඳව අගමැතිට පාර්ශව රැසකින් ප්‍රණාමය. බැදුම් කර නඩු විභාගයට නීතිපති ත්‍රිපුත්කල විනිසුරු මඩුල්ලක් ඉල්ලයි. ඇමති විමල්ගේ බිරිඳගෙන් CID-යට පැමිණිල්ලක්. මම දේශපාලනය කරන්නේ නැහැ. මම දරුවෝ දෙන්න බලගෙන අම්මා කෙනෙක් විතරයි. ඒකට අනේ මාව බේරලා ඕන දේශපාලන කටයුත්තක්. මොනරාගල රිලවුන් අතර ලාඳුරු පැතිරයයි. COVID-19 මරණ භූමදානය කිරීමට එකඟතාව පළ කිරීම ගැන ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයාට තම කෘතවේදීත්වය පළ කරන බව පාකිස්තානු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා පවසනවා. ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පාකිස්තානු අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළා. COVID-19 රෝගයේ හේතුවෙන් සිදුවන මරණ අනිවාර්යෙන් ආදාහනය කළ යුතු බවට රජයේ මීට පෙර තීරණයක් ගෙන තිබුණා. මේ සම්බන්ධයෙන් මුස්ලිම් නායකින් විවිධ අවස්ථාවල විරෝධය පළ කළ අතර රජයේ පැවසුවේ සෞඛ්‍යාංශ උපදෙස් මත එම තීරණය ගත් බවයි. මේ අතර ඊයේ පැවති පාර්ලිමේන්තු සැසිවාරයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා භූමදානය සඳහා අවසර ලබා දෙන බව සඳහන් කළා. දැන්වත් අපි අහන්න කැමති අගමැතිතුමාගෙන් මේ භූමදානය සඳහා අවසර දෙන්න. ඒ කර්මාත්මයා මගමැතිතුමා මේ ආපු ප්‍රශ්නෙට අර කියන්නේ භූමදාන කරන්න ඉඩ දෙනවා. ශ්‍රී ලංකා රජයගත් තීරණය තම අගය කරන බවත් ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයාට තම කෘතවේදීත්වය පළ කරන බවත් පාකිස්තානු අග්‍රාමාත්‍යවරයා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙනවා. මේ අතර ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති ඇලයිනා ටෙප්ලිට්ස් මහත්මියද ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ අන්තර්ජාතික මහජන සෞඛ්‍ය නිර්ණායකයන්ට අනුකූලව සහ ආගමික වත්පිළිවෙත්වලට ගරු කරමින් සංශෝධිත පිළිවෙතක් අනුගමනය කිරීම පිළිබඳව ප්‍රසාදය පළ කරන බවයි. අග්‍රාමාත්‍යවරයාගේ මෙම තීරණයට මෙරට මුස්ලිම් නායකින්ගේ ප්‍රසාදය හිමි වී තිබෙනවා. මේ අතර පේරාදෙණිය ගැටඹේ රාජෝපවනාරාමාධිපති පූජ්‍ය කැප්පිරියාගොඩ සිරිවිමල නායක හිමියන් නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ COVID-19 මෘතදේහ භූමදානය කිරීමට අවසර දීම විද්‍යාව යටපත් කොට අවිද්‍යාවේ ඉස්මතු වීමක් බවයි. මේ අතර අද පාර්ලිමේන්තුවේදීද අගමැතිවරයාගේ තීරණය ක්‍රියාත්මක කරන කාලවකවානුව සම්බන්ධයෙන් ප්‍රශ්න කෙරුණා. අපේ අගමැතිතුමා භූමිදානයට අවසර ලබා දෙනවායි කියලා ප්‍රකාශ කළා. කවදාද මේ පිළිබඳව ගැසට් නිවේදනය නිකුත් කරන්නේ? සෞඛ්‍ය අමාත්‍යාංශයේ තීරණ ගන්නේ අපි පුද්ගලිකව නෙමෙයි තාක්ෂණික කමිටුවක් කරහා. ඒ නිසා තාක්ෂණික කමිටුවට මේ යෝජනාව ඉදිරිපත් කළේ තාක්ෂණ කමිටුවේ එකඟතාවයේ මත තමයි අපිට කටයුතු කරන්න සිද්ධ වෙන්නේ. Such an issue now repeatedly going back to the so-called expert committee, which is full of people who are pseudo scientists, is not going to solve this problem. And he very clearly said, "Bhumidanata ida denama." So now it is up to the authorities in the health ministry, who is better than the Prime Minister, to make a decision on behalf of the government. And this issue has already gone to Geneva as well. And we don't want that to happen. And don't insult the Prime Minister for God's sake. මේ අතර මෙම භූමදාන කිරීමේ තීරණය සම්බන්ධයෙන් COVID-19 මරණ ආදාන හා භූමදාන සම්බන්ධයෙන් නිර්ණායක ඉදිරිපත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පත් කළ තාක්ෂණික කමිටුවේ සභාපති වෛද්‍ය චන්න පෙරේරා මහතාගෙන් අප විමසීමක් කළා. පාර්ලිමේන්තුවේ කතා වෙච්ච සම්බන්ධව මගේ දැනුමක් නැහැ. සමත් දැනගන්නේ නිවුස් වලින්. තාක්ෂණික කමිටුව හැටියට අපි භූමදානය කිරීමට දැනට නිර්ණායක හදලත් නැහැ. අපි ඒ සම්බන්ධව තීරණයක් අරගෙනත් නැහැ. පාස්කු ප්‍රහාරයට වගකිව යුතු පාර්ශවයන්ට එරෙහිව මෙරට නීතිය නිසි ක්‍රියාත්මක නොවුනහොත් තමා ජාත්‍යන්තර අධිකරණයකට යෑමට සූදානම් බව අග්‍රාධිගුරු අතිඋතුම් මෙල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා. අග්‍රාධිගුරු මැදුරේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ කියා සිටියේ පාස්කු ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කළ ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාවේ පිටපතක් තමා ජනාධිපතිවරයාගෙන් ඉල්ලූ නමුත් මේ වන තෙක් එය ලැබී නොමැති බවයි. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරපු විමර්ශනව
අඩුපාඩු තියෙනවා. ඒ සම්බන්ධව මම අඩුපාඩු මකා ගැනීමට යම් ක්‍රමවේදයක් අනුගමනය කරමින් සිටිනවා. යම් දේවල් වල සත්‍යතාවය අපි හොයාගත යුතුමයි. ඒ නිසා මම තාමත්ම ඕනෑකමින් ඉල්ලා සිටිනවා අපේ ජනාධිපතිතුමාගෙන් කරුණා කරලා මේ කොමිෂන් සභාවේ වාර්තාවේ පිටපතක් අපිට ලැබෙන්න සලස්වන්න. එතකොට අපිට පුළුවන් අපේ ජනතාවගේ ප්‍රශ්න වලට පිළිතුරු දෙන්න. මේ අපේ ජනතාව දැන් මීටත් වඩා ඉවසන්න සූදානම් නැහැ. අපිට රජයෙන් සහ කොමිෂන් සභාවෙන් සාධාරණයක් ඉෂ්ට වුණේ නැත්නම් ඉතින් අපිට වෙනත් තීරණ ගන්නට සිද්ධ වෙයි ජනතාවක් හැටියට. පැණි වෙලාවක් පාස්කු ප්‍රහාරයට අදාළව ශ්‍රී ලංකාව තුළ නීතිමය වශයෙන් යුක්තිය ඉෂ්ට වීමක් නොවුණොත් ඔබ වහන්සේ සූදානම්ද ජාත්‍යන්තර අධිකරණයට කියන යුක්තිය ඉල්ලන්න? සූදානම්. මම බලාපොරොත්තු වෙනවා අපේ නායකයෝ එහෙම දෙයක් වෙන්නට ඉඩ නොතියයි කියලා. මොකද දැන්ටමත් ජාත්‍යන්තර අධිකරණ වලින් මේ රටේ ප්‍රශ්න වලට යම් ආකාරයක මැදහත් වීමක් සිද්ධ වෙනවනේ. ඒක ප්‍රශ්නයක් වෙලානේ. ඉතින් ඒ නිසා තව ප්‍රශ්නයක් ඒගොල්ලෝ ඇති කරගනී කියලා මම විශ්වාස කරන්නේ නැහැ. CID එක මේ පිළිබඳව හරියාකාර පරීක්ෂණ කරලාද නැද්ද කියන එක පිළිබඳව මට සෑහීමකටපත් වෙන්න බැරි තත්වයකුත් පවතින බව මට දැනෙච්ච නිසාදෝ මම වෙනත් විකල්ප මාර්ගයකට දැන් පිවිසිලා තියෙනවා එක කරුණක් සම්බන්ධව. ඒක ළඟදිම ඔබට දැනගන්න ලැබේවි. ඒක මම උත්සාහය හරහා කරන වැඩපිළිවෙලක්. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද පාර්ලිමේන්තුවට පැමිණියා. මේ අතර මාතෘකා කිහිපයක් ඔස්සේ අදත් පාර්ලිමේන්තුව උණුසුම් වුණා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට පැමිණියේ අද පෙරවරු කාලයේදී. එතුමන් පැයකට වැඩි කාලයක් සභාගබේ රැඳී සිටිමින් මන්ත්‍රීවරුන් දැක්වූ අදහස්වලට සවන් දුන්නා. පවතින සමහර නීති රීති හේතුවෙන් ආයෝජනයන් අධෛර්යමත් වන බව එතුමා පිළිගන්නේද? ඔව් ඒ සමහර තැන්වලදී තියෙනවා එවැනි ගැටලු. මේ රටට සැබෑවට ආයෝජනය කරන්න මිනිස්සු වෙන්නේ නැහැ. මොකද ඒ ආයෝජනයේ ලාභේ යම් කොටසක් ඉතුරු කරන්න ඕන අර සන්තෝෂම් මුදල ලබා දෙන්න. ඔබතුමාත් එක්ක එකඟ වෙනවා. මේ ওই ප්‍රශ්නය විපක්ෂීනකට අපි මේ ගැන කතා කරලා තියෙනවා. ඒක අපේ රජයත් තේරුම් අරගෙන තියෙනවා ගරු මන්ත්‍රීතුමනි. මේ වෙනකොට නැගෙනහිර ජැටි ප්‍රශ්නේ විසඳිලා කියලා අපි විශ්වාස කරනවා. හැබැයි සමහර රාජ්‍ය ඇමතුමාලා මේ වෙනකොටත් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරනවා නෑ මේක ඉන්දියාවට දිය යුතුමයි කියලා. තියාගන්න. අන්න බැංකුවරා. මේ කතානාතු අර ඔබතුමා ප්‍රශ්නේ අහුවනම් ඉවරයිනේ. ඔබතුමා ප්‍රශ්නේ අහන්න වැල්ලට අරන් යන්න. හම්බන්තොට එදා විකුණනකොට ඔබතුමාම දැක්කා ඒ වරායේ වැඩ කරපු සේවකයාට එක්තරා නිලධාරියෙක් ගැහුවා කන පැලෙන්න. ඔබතුමාට මතකද එදා? කන පුපුරන්න ගැහුවා. මාධ්‍යවේදියෙකුට හරි අමාරුයි මේවා කියනකොට. අද මේ ජනාධිපතිතුමා ඇවිල්ලා ඉන්න නිසා මේගොල්ලෝ ඔක්කොම ලකුණු දාගන්න කතා කරනවා. මේ ප්‍රතිමත් එහෙමයි. ඒක කවුරුවත් නැහැ. අර මෙන්නේ ඔබතුමාලා සියලු දෙනාම ලකුණු දාගන්න බලනවා වගේ. පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ කඩින් ලකුණු ප්‍රමාණයන් අනිසි ලෙස ඉහළ දැමීම නිසා ඉහළ ලකුණු ලබාගත් දරුවන් සැලකිය යුතු සංඛ්‍යාවකට ජනප්‍රිය පාසලකට ඇතුළත් වීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා. පස්වන ශ්‍රේණි ශිෂ්‍යත්ව පරීක්ෂණයේ කඩයිම් ලකුණු ප්‍රමාණයන් අනිසි ලෙස ඉහළ දැමීම කිසිසේත් සිදු කර නොමැත. ගරු විරෝධ පක්ෂයේ නායකතුමා කියන ගැටලුව උද්ගත වන්නේ මම මේකට මැදහත් වෙලා කෘත්‍රිම විදිහට ඒ ලකුණු පහද දැම්මොත්. ඒක මම කරන්නෙත් නැහැ. කරනවා තියා ගැන හිතන්නවත් මම සූදානම් නැහැ. එතුමාගේ ප්‍රශ්නේ තියෙනවා ඉහළ දැමීමට හේතුව කවරේද? ඉතින් ඉහළ දැම්මේ නැත්නම් ඉහළ දැමීමට හේතුවක් කියන්න බෑනේ. මෙම තත්ත්වය නිසා අසාධාරණයට ලක්ව ඇති දරුවන්ට සහන සැලසීමට රජයේ කටයුතු කරනු ලබන්නේද? මේ ළමයි ඉහළ ලකුණු ගත්තාම මට කියන්නේ ඒවා පාත් කරන්නේ කියලා. පහ ශ්‍රේණි ශිෂ්‍යත්ව පරීක්ෂණයේ කඩයිම් ලකුණු ප්‍රමාණය පෙර වර්ෂවලට සාපේක්ෂකව ඉහළ අගයක් ගෙන ඇත්තේ මූලිකවම සිසුන් දක්වා ඇති ඉහළ කුසලතා හේතුවෙන්. ලකුණු 200ම ලබාගත් සිසුවියන් 10ක් ඉන්නවා. 200න් මම හිතන්නේ මම කිසිම විභාගයක පෙනී සිටියාම 200න් 200 මම ගත්තා කියලා. මම දන්නේ විරුද්ධ පක්ෂේ නායකතුමා ගත්තාද කියලා. අමාත්‍ය විමල් වීරවංශ මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර ඇති වී තිබූ මතගැටුම අග්‍රාමාත්‍යවරයාගේ මැදිහත් වීමෙන් සමතයකට පත් වූ බව අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසනවා.
අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ නිවසේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව සඳහන් කළා. මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙහි නවක මන්ත්‍රීවරුන් අද අපේගම පරිසරයේදී සංසදයක් පිහිටුවා ගන්නු ලැබුවා. ආණ්ඩුවේ දේශපාලන පක්ෂ 12ක නායකයින්ගේ සහභාගීත්වයෙන් අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ නිවසේ අද පස්වරුවේ මෙම සාකච්ඡාව පැවැත්වුණා. ආණ්ඩුව යනවාගේ ආණ්ඩුවෙන් අපි ගියොත් ඒක මේ ඉර බටහිරින් පායනවා වගේ වැඩක්. ඒයි මේ හදිස්සි රැස්වෙන්නේ හැමදේම. රැස්වෙන්නේ ආණ්ඩුව රකින්න. විමල් වීරවංශ ඇමතුමා මේ ආණ්ඩුව බිහි කරන්න සුවිශේෂී කාර්යභාරයක් කරපු කෙනෙක්. එයාව කවුරු හරි අව탁සේරු කරනවා කියන්නේ කෙලේ ගුණ නැති බව ප්‍රදර්ශනය කිරීමක් විදිහට දකින්නේ. 3කට අධික කාලයක් පැවති සාකච්ඡාවෙන් අනතුරුව දේශපාලන පක්ෂ නියෝජිතයින් මෙලෙස අදහස් පළ කළා. විමල් වීරවංශ මහතාගේ ප්‍රශ්න ගැන කොහොමද? මේ ප්‍රශ්නේ දැන් විසඳලා තියෙන මොකද එක පැත්තකින් මහා සංඝරත්නය පෙරමුණ ගත්තා. ඒ වගේම අපේ පරමාදර්ශී නායකයා වෙන මහින්ද රාජපක්ෂ මැතිතුමා පෙරමුණ ගත්තා. ඒ කියන්නේ විමල් මහතාට කිව්වද කනගාටු වෙන්නේ නැතුව ඉන්න කියලා එහෙම. තුමා මේ විමල් වීරවංශ මැතිතුමා කරපු ප්‍රකාශයේ හරිය තීරු අරන් තියෙන්නේ. තුමා ඒක වරදක් දකින්නේ නැහැ කියලා. අධ්‍යක්ෂකෙන් නැති කට්ටිය කරන ප්‍රකාශ ගැන අපි ඊට වඩා පරිණතව බලන්න ඕනේ කියලා කිව්වා. බලන්න ඉස්සරහට මොකද වෙන්නේ? දැන් අපි බොහෝසේ දිරිමත් කළා ඉන්නවා අපේ රටේ අවශ්‍යම පියවරයන් ගන්න. දැන් අපි කණ්ඩායමක් මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නවක මන්ත්‍රීවරුන් නව සංවිධානයක් පිහිටුවා ගැනීමෙන් අනතුරුව අද අපේගම පරිශ්‍රයේදී මාධ්‍ය හමුවකට එක් වුණා. මේ මොහොතේ තියෙන කිසිම දේශපාලන සංවාදයක් සහ අපේ අද දවසේ හමුවීම අතර සම්බන්ධයක් නැහැ. අපි මේ ආණ්ඩුව ගන්න විශාල වෙහෙසක් මහන්සියක් කැපකිරීමක් කරපු පිරිසක්. ඒ නිසා මේ ජනවරමේ අපි කොටස්කාරයෝ පංගුකාරයෝ කියන එකත් අපි මතක් කරන්න ඕනේ. මම දැකපු විදිහට මේ පස්පෙළ මන්ත්‍රීවරු සියලු දෙනා පොඩි හොඳයි ඒ වගේම සැරයි කියන එකත් පැහැදිලිව මතක් කරනවා. මේ සම්බන්ධයෙන් තවත් පාර්ශව කිහිපයක් අදහස් පළ කළා. අපි දන්නවා මේ රජය ඔය මොන පුරසාරන් දෙඩුවත් විමල් වීරවංශ කියන සාධක ඉවත් කරගන්නේ 72 3 බලයක් ඇතුවාපු පැතිනිය පක්ෂය ඇතුලේ ඇතිවෙච්ච අභ්‍යන්තර ගැටුම් නිසා අන්තිමට ආසන 8ට බැහැලයි පරාජයටපත් උනේ. අපි කියන්නේ එහෙම ඇති කරගන්න එපා. විමල්ටත් කියන්නේ අනිත් අයලත් කියන්නේ මතභේද ඇති කරගන්න නැතුව මේ රට ගැන හිතලා වැඩ කරන්න කියන එක තමයි අපි කියන්නේ. මේ අතර අද පෙරවරුවේ පැවති උත්සවයකින් පසු මාධ්‍යවේදීන් අමාත්‍ය විමල් වීරවංශ මහතාගෙන් අදහස් ලබා ගැනීමට උත්සාහ කළ අවස්ථාවේ ඔහු දැක්වුවේ මෙවන් ප්‍රතිචාරයක්. ඒකම ඉන්දවරන් අයින් වෙන්න කියලා. ඒක මොකද කියන්නේ? 2017 වසරේදී පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් ඉලක්ක කර වෙඩි තැබීමේ සිද්ධිය සැලසුම් කළ බවට සැක කෙරෙන මොහමඩ් මාහිර් මොහමඩ් නවාස් නැමැත්තා ඉන්දියාවේදී එරට පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. නියෝජ්‍ය පොලිස්පති පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ අජිත් රෝහණ මහතා සඳහන් කළේ සැකකරු මෙරටට ගෙන්වා ගැනීම සඳහා ඉදිරියේදී රාජතාන්ත්‍රික මට්ටමින් කටයුතු කරන බවයි. 2017 වසරේ මැයි මාස 9 වෙනිදා පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් පිළියන්දල නගර මැදයට පැමිණ තිබුණේ මත්ද්‍රව්‍ය වැටලීමක් සඳහායි. කෙසේ වෙතත් එහිදී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු ඔවුන් ඉලක්ක කර වෙඩි තැබීමේ සිද්ධියෙන් පොලිස් කොස්තාපල්වරයෙකු මිය ගිය අතර නියෝමාල් රංගජීව මහතා ඇතුළු තවත් නිලධාරියෙකු තුවාල ලැබුවා. වෙඩි තැබීමෙන් මාර්ගය අසල රැඳී සිටි දියණියන් දෙදෙනෙකුද තුවාල ලැබුවා අතර ඊට පසුදා 11 හැවිරිදි දියණියක් ජීවිතක්ෂයට පත් වුණා. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් සැකකරුවන් කිහිප දෙනෙකුම පොලිස් අත්අඩංගුවට පත් වූ අතර මූලික විමර්ශනවලදී අනාවරණ වී තිබුණේ අපරාධය සැලසුම් කළ කුමන්ත්‍රණකරු ඉන්දියාවට පලා ගොස් ඇති බවයි. ඊයේ දිනේදී ඉන්දිය මදුරේ පොලිසිය විසින් මද්‍රව්‍ය වැටලීමකදී මෙලෙස අත්අඩංගුවට ගෙන තිබුණේ අදාළ කුමන්ත්‍රණය සම්බන්ධයෙන් අවශ්‍යව සිටි මොහමඩ් මාහිර් මොහමඩ් නවාස් නැමැත්තායි. මේ පුද්ගලයා පොලිස් ඔත්තුකරුවෙකු ලෙස පෙනී සිටිමින් මේ අපරාධය සඳහා කුමන්ත්‍රණය කර ඇති බවට අනාවරණය වුණා. ඒ වගේම ඔහු අපරාධයෙන් පසුව ඉන්දියාවට පලා ගොස් තිබුණා. කෙසේ වෙතත් ඊයේ දිනේදී ඉන්දියාවේ ඉන්ටර්පෝල් ශාඛාව විසින් ශ්‍රී ලංකාවේ ඉන්ටර්පෝල් ශාඛාව වෙත දන්වා තිබෙනවා. ඔහු මදුරේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බවත් දැනට මදුරේ ප්‍රදේශයේ රඳවා තබාගෙන සිටින බවත් ඔහු අත්අඩංගුවට ගෙන තිබෙන්නේ මද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන්. ඔහු රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් ගෙන්වා ගැනීමට අවශ්‍ය කටයුතු කෙරෙමින් පවතිනවා. මේ අතර ඇමරිකාවේ සිට රහස්ගතව මෙරටට ගෙන්නූ කුෂ් සහ හෂිස් මද්‍රව්‍ය තොගයක් ගුවන්තොටුපළ මද්‍රව්‍ය පාලනාංශය මගින් සිය බහරයට ගෙන තිබෙනවා. ඇඹරුම් යන්ත්‍රයක ව්‍යාජ පතුලක සංගවා මද්‍රව්‍ය තොගය කොළඹ ව්‍යාජ ලිපිනයකට ගෙන්වා ඇති අතර ඒවා ඇනවුම් කළ පුද්ගලයා සොයා විමර්ශන ක්‍රියාත්මකයි. මේ අතර ගිනිඅවි සහ ජීවොණ්ඩ සමග කටානමිරිස්වත්ත සබිඩියාවත්ත ප්‍රදේශයේදී පුද්ගලයෙකු පොලිස් විශේෂකාර බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එහිදී ගිනිඅවි 8ක් සහ ජීවොණ්ඩ 1171ක් සොයාගෙන තිබෙනවා. COVID-19 වෛරසය ආසාදනය වූ 900කට අධික රෝගීන් පිරිසක් දෙවැනි දිනටත් ඊයේ මෙරටින් වාර්තා වුණා.
අදිනේදීත් ආසාදිතයින් 536ක් හඳුනාගත් අතර ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 72710ක් දක්වා ඉහළ ගියා. වෛරසය ආසාදනය වූ රෝගීන් 5 දෙනෙක්ද ඊයේ මිය ගිය අතර මියගිය සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 375ක්. COVID-19 වෛරසය ආසාදනය වූ රෝගීන් 963 දෙනෙකු ඊයේ මෙරටින් හඳුනාගත්තා. ඔවුන්ගෙන් ආසාදිතයින් 298 දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන තිබුණා. ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 255 දෙනෙකුත්, කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 81 දෙනෙකුත්, කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 72 දෙනෙකුත්, මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 71 දෙනෙකුත් ඊයේ හඳුනාගත් ආසාදිතයින් අතර වෙනවා. COVID-19 ආසාදිත මරණ 5ක්ද ඊයේ මෙරටින් වාර්තා වුණා. මාසයකට කලින් ගත්තොත් එහෙම ජනගහනයේ මිලියනයකට රෝගීන් 2882යි. සති දෙකක් ඇතුළත මේක ජනගහනයේ මිලියනයට 3221 දක්වා වැඩි වෙලා තියෙනවා. ඊළඟට සති දෙකකට කලින් අපේ මරණානුපාතය තිබුණේ මිලියනයක් ජනගහනයට මරණ 8ක් 9ක් වගේ තමයි තිබුණේ. දැන් මිලියනයකට 17ක් දක්වා මරණ ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. මේ අතර ගම්පහ නගරයේ ආශ්‍රිතව පසුගිය දින කිහිපය තුළ සිදු කළ PCR පරීක්ෂණ වලින් ආසාදිතයින් 78 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. මේ හේතුවෙන් අද දිනේදී PCR පරීක්ෂණ 1200ක් එම ප්‍රදේශය ආශ්‍රිතව සිදු කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගත්තා. කන්දාන පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු 9 දෙනෙකුටද COVID-19 වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව ඔවුන් හබරාදුව පොලිස් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ වෙත රැගෙන ගිය අතර කතරගම පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයාටද COVID-19 වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගත්තා. ඔහු පසුගිය 4 වෙනිදා පැවති නිදහස් දින සැමරුම් උත්සවයටද සහභාගී වී තිබූ අතර එහිදී ස්ථානාධිපතිවරයාට වෛරසය ආසාදනය වන්නට ඇති බවට සෞඛ්‍ය අංශය සැක පළ කරනවා. නිදහස් දින සැමරුම් උත්සවයට සහභාගී වූ ගල්කිරියාගම සිවිල් ආරක්ෂක උසස් පුහුණු පාසලේ තවත් සිව් දෙනෙකුටද වෛරසය ආසාදනය වී තිබෙනවා. ඊයේ දිනේදී ආසාදිතයින් 11 දෙනෙකු එම පුහුණු පාසලෙන් හඳුනාගත් අතර මේ වන විට හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 39ක්. අලව්ව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාශයෙන්ද තවත් ආසාදිතයින් 17 දෙනෙකු අද හඳුනාගත්තා. ත්‍රිකුණාමලය පළාත් අධ්‍යාපන කාර්යාලයෙන්ද COVID ආසාදිතයින් 8 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. COVID-19 ආසාදිතයෙකු හමුවීමත් සමග මැතිවරණ කොමිසමද ලබන සඳුදා දක්වා වසා දැමීමට පියවරගෙන තිබෙනවා. මේ අතර ඇතැම් ප්‍රදේශවල PCR පරීක්ෂණ ප්‍රතිඵල දැඩි ලෙස ප්‍රමාද වන බවට සෞඛ්‍ය අංශය චෝදනා කරනවා. මේ මොහොත වෙනකොට PCR ගොඩ ගැහිලා තියෙනවා රසායනාගාර තුල ලංකාවේ 8000ක් 10000ක් විතර ප්‍රමාණය. මේ සමහර ඒවා සතියකට එහා පැත්ත. දැන් වෙන්න ඕන හරිය වෙලා ඉවරයිනේ. ව්‍යාප්ත කරන අය ව්‍යාප්ත කරලා ඉවරයි. හොඳ වෙන අය හොඳ වෙලා ඉවරයි. දැන් ප්‍රතිඵල ආවට පස්සේ අපි දවස් 3කට ඒ අයව ගාල් කරනවා කොහේ හරි මධ්‍යස්ථානයේ. කෙසේ වෙතත් PCR පරීක්ෂණ ක්‍රියාවලිය සඳහා ගතවන කාලය හැර අමතර කාලයක් පරීක්ෂණ සඳහා ගත නොවන බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කළා. අපිට මේ 15000ක් 16000ක් අපි දවසකට කරනකොට විශාල ප්‍රතිශතයක් නිසි වෙලාවට යැවෙනවා. නමුත් අතරමැදි සමහර වෙලාවට නංගම් අපැහැදිලි වෙලාවල් තියෙනවා. ඒ වගේම පරීක්ෂණයේම ඉන්කන්ක්ලූසිව් වෙලාවල් තියෙනවා. එතකොට නැවත මේ පරීක්ෂණය කරන්න සිද්ධ වෙනවා. මේවා තමයි අපිට ප්‍රමාද හැටියට හුඟක් වෙලාවට දකින්නේ. මේ අතර මෙරටින් වාර්තා වන ආසාදිතයින්ගේ සංඛ්‍යාවේද වෙනසක් දක්නට ලැබෙන බව වෛද්‍ය රසායනාගාර තාක්ෂණවේදීන්ගේ විද්වත් වෘත්තීය ආයතනය චෝදනා කරනවා. රසායනාගාර සේවාවේ දත්තයන්ට අනුව කොවිඩ් රෝගීන් 76728ක් ආසාදිතයෝ විදිහට හඳුනාගෙන තියෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ වත්සංගත රෝගාංශය නිකුත් කරපු දත්තයන්ට අනුව අපේ රටේ රෝගීන් හඳුනාගෙන තියෙන්නේ 72174යි. එතකොට මේකේ පරස්පරය ගත්තොත් 5000කට ආසන්න රෝගීන් ප්‍රමාණයක් ආගිය අතක් නැහැ වගේ තත්වයක් තමයි සෞඛ්‍ය අමාත්‍යාංශයට අදාළ මේ දත්ත දෙකෙන් පෙන්눔 කරන්නේ. මේ අතර කොවිඩ් මර්ධන එන්නත් අදත් දිවයිනේ ප්‍රදේශ කිහිපයකදී ලබා දුන්නා. ඊයේ දිනේ වන විට 176725 දෙනෙකු එන්නත්කරණය කර තිබුණා. මේ අතර සංචාරක නියම ව්‍යාපෘතිය යටතේ අදත් කසකස්ථානයේ සිට 235 දෙනෙක් මත්තල ගුවන්තොටුපළින් මෙරටට පැමිණියා. යුක්‍රේනයේ සිට තවත් සංචාරකයන් 157 දෙනෙකුද අද දිවයිනට පැමිණියා. ජිනීවා මානව හිමිකම් සැසිවාරයේදී මෙරටට එරෙහිව එල්ලවන චෝදනාවලට මුහුණ දීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අද අරලියගහ මන්දිරයේදී විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා. මේ අතර ශ්‍රී ලංකා වාණිජ්‍ය නීතිගත සංස්ථාව විසින් ඉදි කළ රජවාස වෙළඳ සංකීර්ණය විවෘත කිරීමේ උත්සවයට ජනාධිපතිතුමා අද පෙරවරුවේ සහභාගී වුණා. නාරහෙන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ ස්ථාපිත ස්ටේට් ට්‍රස්ට් සෙන්ටර් හෙවත් රජවාස වෙළඳ සංකීර්ණය අද පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් විවෘත කෙරුණා. එය රාජ්‍ය සහ පෞද්ගලික වෙළඳ ආයතන 78කින් සමන්විතයි. රාජ්‍ය ව්‍යවසායකයන්ගේ සහ දේශීය නිෂ්පාදකයන්ගේ ගුණාත්මක භාණ්ඩ සහ සේවා එකම වහලක් යටතේ සපයා ගැනීමට පාරිභෝගිකයාට අවස්ථාව උදා කර දීම මෙම ව්‍යාපෘතියේ අරමුණයි. මේ අතර ජිනීවා මානව හිමිකම් සැසිවාරයේදී ශ්‍රී ලංකාවට එරෙහිව ලබන මාර්තු මාසයේ ඉදිරිපත් වීමට නියමිත යෝජනා සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මහා සංඝරත්නය සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් අරලියගහ මන්දිරයේදී පැවැත්වුණා.
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් වන යෝජනා ඇතුළත් වාර්තා හා ඒ සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව මහා සංඝරත්නයේ අවවාද සහ උපදෙස් ලබා ගැනීම මෙම සාකච්ඡාවේ අරමුණයි. මෙම සාකච්ඡාවට එක්වෙමින් අදහස් පළ කළ පූජ්‍ය මහාචාර්ය මැදගොඩ අබේතිස්ස හිමියන් පැවසුවේ මෙවන් තීරණාත්මක අවස්ථාවක ගරුතර මහා සංඝරත්නයේ අනුශාසනා ලබා ගැනීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යතුමා ඇතුළු පිරිසට ස්තුතිය පළ කරන බවයි. මානව හිමිකම් කොමිසමේ අරමුණ රට බෙදා වෙන් කිරීම බව පෙන්වා දුන් අබේතිස්ස හිමියන් වැඩිදුරටත් පෙන්වා දුන්නේ මානුෂීය මෙහෙයුමකින් ත්‍රස්තවාදය අවසන් කිරීම යුද අපරාධයක්සේ දැක්වීම මහා අපරාධයක් බවයි. මෙම සාකච්ඡාවේදී අදහස් දක්වමින් පූජ්‍ය බෙංගමුවේ නාලක අනුනා හිමියන් ප්‍රකාශ කළේ දිනාගත් නිදහස ආරක්ෂා කර ගනිමින් සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය සහ ලක්ෂ්මන් කදිරගාමර මහතා අනුගමනය කළ විදෙස් ප්‍රතිපත්ති සැලකිල්ලට ගනිමින් අප කටයුතු කළ යුතු බවයි. මෙම අවදානම් තත්වයට සුවිශේෂී කරුණු දෙකක් බලපාන බව සඳහන් කළේ පූජ්‍ය කිරින්දේ අස්සජී ස්වාමින් වහන්සේයි. ඉස්ලාම අන්තවාදය සහ නැගෙනහිර ජැටි ඉන්දියාවට නොදීම අවසානයේ අමරිකානු අවශ්‍යතා ඉෂ්ට සිද්ධ වෙන තැනට තල්ලු වී ඇතැයිද උන්වහන්සේ අවධාරණය කළා. අදාළ සාකච්ඡාවට එක්වූ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අග්‍රාමාත්‍යවරයාට පෙන්වා දුන්නේ COVID-19 වසංගතය සාර්ථකව මර්ධනය කළ රටවල් අතර ශ්‍රී ලංකාව ඉදිරියෙන් සිටියදී මෙරට අපකීර්තියට පත් කිරීමේ අරමුණින් ප්‍රෝඩාකාරී ලෙස මෙම මානව හිමිකම් යෝජනාවලිය නිර්මාණය කර ඇති බවයි. කුමන පැහැදිලි කිරීම් කළත් වෙනස් නොවන රටවලින් ශ්‍රී ලංකාවට තර්ජන එල්ලවන බවද මේ සාකච්ඡාවට එක්වූ අමාත්‍ය විමල් වීරවංශ මහතා පෙන්වා දුන්නා. This is Live at 8. තවත් දේශීය පුවත් කිහිපයක් වෙතයි දැන් අවධානය. මොනරාගල ඇතිමලේ ප්‍රදේශයේ රිලවුන් අතර පැතිර යන ලාදුරු වසංගත තත්ත්වයක් පිළිබඳව විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. එම ප්‍රදේශයෙන් ලාදුරු රෝගයට ගොදුරුව මියගිය බවට සැක කරන රිලවකු හමුවීමත් සමගයි. ලාදුරු හා සමාන රෝගී තත්වයකින් පසුවන රිලවුන් ශ්‍රී ලංකාවේ පළමුවරට වාර්තා වන්නේ පසුගියදා සියමලාණ්ඩුව ඇතිමලේ ප්‍රදේශයෙන්. රෝගී තත්ත්වයට ගොදුරු වූ රිලවෙකු ප්‍රදේශවාසියෙකු ඉකුත් 8 වෙනිදා මුලින්ම දැක ඇති අතර පසුව මේ පිළිබඳව වනජීවී නිලධාරීන්ට දැනුම් දී තිබෙනවා. ඔතනට යද්දී මේ එක්කෙනෙක් වැටලා ඉන්නවා. හැම තමයි මේ වනජීවිකට කෝල් එක ගත්තේ. එනකොට අතේ මෙතනින් එක් කෑල්ලක් නෑ. කෑල්ලම නෑ. මෙතනින් මේක ඇට කෑල්ලටම සුදු වෙලා වැටලා. මම හිටියේ මේ සත්තු කාලා අර බල්ලෝ හිම කාලා ඒ කට්ටිය කොරඬු කරගෙන තමයි තුවාල වෙලා ඇත්තේ. බලනකොට නෑ 3-4 දෙනෙක්ගෙම මේ තුවාල තියෙනවා. සත්වයා තුළ සිරුරේ කොටස් ගැලවී යාම ඇතුළු ලාඳුරු රෝගය හා සමාන රෝගී තත්ත්වයන් පෙන්නුම් කිරීම නිසා වනජීවී නිලධාරීන් කටයුතු කර තිබෙන්නේ සෞඛ්‍ය අංශ දැනුවත් කිරීමටයි. පසුව මොන්රාගල ලාඳුරු මර්ධන ඒකකයේ විසින් පරීක්ෂණ සඳහා රිලවාගේ සමෙන් ලබාගත් නියදියකින් එම රිලවාට වැළඳී ඇත්තේ ලාඳුරු රෝගයේ බව තහවුරු කරගෙන තිබෙනවා. කෙසේ වෙතත් රිලවා එදිනම මිය ගිය බවයි වාර්තා වන්නේ. මේ පිළිබඳව සිදු කළ වැඩිදුර පරීක්ෂාවන්ගෙන් අනාවරණ වී තිබෙන්නේ ප්‍රදේශයේ අවට සිටි රිලවුන් තුළද මෙම රෝගී ලක්ෂණ පෙන්නුම් කරන බවයි. ඇතිමලේ ප්‍රදේශයේ රිලවුන් විශේෂ ගස්වල පැන යාමට නොහැකිව බිම දිගේ ඇවිදීම සිදු කරන බවට අපිට වාර්තා වුණා. අපි කරන පරීක්ෂණයක් තියෙනවා හැමින් පටලයක් අරගෙන ප්ලේසස් කියලා තමයි අපි ඒකට කියන්නේ. ඒක පොසිටිව් වෙලා තියෙනවා. ඒ වුණාට ජෛව සාම්පල් අරගෙන විශේෂිත වූ පරීක්ෂාවන් රාශියක් කිරීමට නියමිතයි. ඒවායේ ප්‍රතිඵල ලැබුණහම අපිට නිශ්චිතවම කියන්න පුළුවන් මනුෂ්‍යයන්ට වැළඳෙන මයිකෝබැක්ටීරියම් ලෙප්‍රේ විශේෂයමද මේ නැත්තම් වෙනත් යමක්ද කියන එක. ලබන සඳු දින මේ සඳහා අවශ්‍ය කරන සියලුම විශේෂඥයින්ගේ දැනුම ඇතුළුව සාකච්ඡාවක් මේ ස්ථානයේ පැවැත්වෙනවා. 2020 වසරේ ශ්‍රී ලංකාවේ වඩාත්ම ප්‍රශංසනීය සමාගම් සඳහා වන සම්මාන උළෙල ඊයේ සවස බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වුණා. මෙම සම්මාන ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා සහභාගී වූ අතර එහිදී යුද හමුදාපතිවරයා හට විශේෂ සම්මානයක්ද පිරිනැමුණා. ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර වාණිජ්‍ය මණ්ඩලය වරලත් ගණකාධිකාරී කළමනාකරණ ආයතනය සහ ඩේලි ෆයිනෑන්ෂල් ටයිම්ස් පුවත්පත එක්ක සංවිධානය කළ 2020 වසරේ ශ්‍රී ලංකාවේ වඩාත්ම ප්‍රශංසනීය සමාගම් සම්මාන උළෙලට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වුණා. මෙහිදී 2020 වසරේ ඉහළම පිළිගැනීමක් දිනාගත් සමාගම් 10 වෙත යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අතින් සම්මාන පිරිනැමුණා. සෑම ව්‍යාපාරයකටම පවතින තත්ත්වයන් හා සංසන්දනය වෙමින් අවම වශයෙන් පස් අවුරුදු සැලැස්මක් තිබිය යුතුයි. සෑම වසරකදීම ළඟා කරගන්නට බලාපොරොත්තු වන ඉලක්කයන් සහ අත්‍යවශ්‍ය වෙනස්කම් පිළිබඳවත් ඒ තුළින් අවබෝධයක් ලබා ගත හැකියි. මේ සැලසුම් නිසා ඇතිවන කාර්යක්ෂමතාවය ගැන අපි යුද හමුදාව සාක්ෂි දරනවා.
army way forward strategy. අසම සම නායකත්වය හා ශ්‍රී ලංකාවේ COVID-19 වසංගතය පාලනය කිරීමේ කාර්ය සාධක බලකායේ ප්‍රධානියා ලෙස අභියෝගාත්මක භූමිකා ගෞරවයට පාත්‍ර කරමින් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා වෙත විශේෂ සම්මානයක් පිරිනැමුණා. විරාමෙන් අනතුරුව දැන් රටවටින් අටට. වටින් අටට. හිටපු අමාත්‍ය රවී කරුණානායක අර්ජුන් මහේන්ද්‍රන් අර්ජුන් ඇලෝසියස් සහ තවත් 8 දෙනෙකුට චෝදනා එල්ල වූ 2016 වසරේ මාර්තු මාස සිදු වූ බැඳුම්කර වංචාවට අදාළ නඩු විභාගය සඳහා ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් පත් කරන ලෙස නීතිපතිවරයා අගවිනිසුරුගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. තමන්ට එරෙහිව මඩ ප්‍රකාශ පැතිරෙන බව කියමින් ඊට විරුද්ධව පැමිණිල්ලක් ඉදිරිපත් කිරීම සඳහා අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂි වීරවංශ මහත්මිය අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියා. කවුරුණත් මේක කරන්නේ මන් දන්නේ ඇයි කියන එක අපිට තාම තේරුම් ගන්න බෑ. නමුත් මේක මීට ඉස්සෙල්ලා දිගින් දිගටම මාව ටාගට් කරගෙන හුඟක් මේ මඩ ප්‍රහාර දියත් වුණා. ඒක එහෙම දිගට. විපක්ෂේ වැඩක්ද මේ? නෑ මට එහෙම දේශපාලන ගැන කතා කරන්න තේරෙන්නේ නෑ එහෙම. හම්බන්තොට යෝජිත වනාලි කළමනාකරණ රක්ෂිතය ගැසට් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් සූරියවැව වල්සපුගලදී ගොවින් ආරම්භ කළ සත්‍යග්‍රහයට අදට දින 25. ඊට සමගාමීව ඊයේ රාත්‍රියේදී එම ප්‍රදේශයේ පන්දම් පාලියක්ද පැවැත්වුණේ මෙලෙසින්. ඇමතිවරුන්ගේ යටතේ ඉන්න සියලුම ග්‍රාමීය නායකයන් මේකේ වගකීම ගන්න ඕන. මේ රංගපෑම මෙතනින් නතර කරලා හැකි ඉක්මනින් මේ ගැසට් ඒරියා එක ගැසට් කරලා දෙන්න තුරු අපි මේ අරගලය දිගින් දිගටම කරනවා. ඒ සමගින් ලයිව් එකට අදට අවසන්. ඔබට සුබ රාත්‍රියක්.